හරි එහෙනම් පුතේ අයබෝවන් 20යි 23 පන්ති අද පටන් ගන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඔයාලට මම මෙසේජ් එක දැම්මා ලින්ක් එකේම පැහැදිලි කරලා ඉවරලා මේ ඒකෙදි මට අවශ්‍ය කරලා තියෙනවා කිව්වාද මේ සුවිශේෂී පැහැදිලි කිරීමක් කරන්න ඒකෙදි ප්‍රධාන වශයෙන් ගන්නවා වර්ණාවලි සටහන් දීලා ඉවරලා වර්ණාවලි සටහන අදින්න ශක්ති සටහන දීලා ඉවරලා වර්ණාවලි සටහන අදින්න. එතකොට එහෙනම් වර්ණාවලි සටහන අදින්න ශක්ති සටහන පිළිබඳව ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම අපි ගිය සතියේ සෙන බ්‍රහස්පතින්දා මට පන්තියේ කරන්න බැරුණා පොඩි ගැටලුවක් වුණා මේ අපේ චුටි අය අක්ෂණීය වෙලා ඊට පස්සේ මේ විහෙත් ගන්න ගියාට පස්සේ ගෙදර එද්දිම රෑ 8 විතර වුණා. ගියේ උදේ 9 විතර අර මේ ඇන්ටි රෙපිටෙන් පරීක්ෂාව කරලා තමයි හොස්පිටල් එකට අපි යොදාගත්තේ. මොකද මේ කොරෝනා වැරදි ඇති කියලා හිතලා සැක කරලා වෙලා ඊට පස්සේ කරේ පොඩි අයට අඩු වෙනවලි කැස්සෙන් විසවත් තිබ්බ නිසා ඊට පස්සේ තමයි අපිට පන්තියකට දරුණේ. මම මේක අතිරේක පන්තියක් කරා ඉරිදා සමහර කට්ටිය මෙසේජ් එකක් දාලා තිබ්බස එන්න විදිහක් නැහැ මෙහෙම පන්තිය ඉදලා තියෙනවා කියලා ගැටලුවක් නැහැ කියලා. ඊට පස්සේ ඊට වඩා හොඳ මොකද එදාට අපි පැයක් විතරයි අපි ක්ලාස් එක කරේ. ඊට වැඩිය තව අපි මේ නිට්ටොම ළමයින්ගේ රෙකෝඩින් එක අර රෙකෝඩින් එක තිබ්බේ පැයක් විතර වගේ තිබ්බේ. ඒ නිසා නිට්ටොම ළමයින්ගේ ක්ලාස් එකේ හොඳ රෙකෝඩින් එක තිබුණ නිසා ඔයාලට මම ඒකේ රෙකෝඩින් එක අද උදේ ගෲප් එකට යොමු කරා. හරිද? ඒ කියන්නේ ගිය සතියේ බ්‍රහස්පතින්දා තිබ්බ එක. ඒ කියන්නේ බ්‍රහස්පති නිවාඩු ඊට පස්සේ ඉරිදා තිබ්බ එක. ඊට පස්සේ ඒ රෙකෝඩින් එක තමයි ඔයාලට යොමු කරේ අද දින තුන බලන්න කියලා. හරිද? ඒක බැලුවනම් ඔයාලට ගොඩක් දුරට සාර්ථකව මේ වැඩසටහන කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේකෙදි ගිය සතියේ පැහැදිලි කර හිටියේ මෙන්න මේ කොටස ගැන. හොඳට බලා ගන්න සුවිශේෂී කොටසක් වර්ණාවලි කියන කොටස. මෙන්න මේ වර්ණාවලි කියන කොටස තමයි සාකච්ඡාවට ගත්තේ. මේ වර්ණාවලි වල අපිට හම්බ වෙනවා පරාස කීපයක්. හොඳට බලන්න මම මේ කියන එක පරාසයක අපිට හම්බ වෙනවා මෙන්න මේ පරාසය තුල ඉස්සලම් හම්බ වෙනවා පාරජම්බුර සීමාව තුල. පාරජම්බුර සීමාව තුල තවත් මඩ කොටසක් හම්බ වෙනවා දුෂ්‍ය ආලෝකයේ සීමාව තුල. දුෂ්‍ය ආලෝක සීමාව තුල තව හම්බ වෙනවා සීමාවක් අදෝරක්ත සීමාව තුල. හරිද? එතකොට එහෙනම් බලා ගන්න වෙන විදිහට උත්තර දිලිසනවා කියන්නේ මොකද මේ ඉස්සරහ ජනේලෙන් එළිය එනවා. එකෙන් මෙතන ගැටුව තියෙන්නේ. හරි. ගැටුවක් නේ අහගෙන යන්න. එතකොට එහෙනම් වර්ණාවලිය කියන කොටස ගිය සතියේ පැහැදිලි කර හිටියා වලට මම මෙන්න මෙහෙම. හරිද? වර්ණාවලිය කියන කොටස පැහැදිලි කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි වල මම පැහැදිලි කරේ ගිය සතියේ. අවස්ථා දෙකක් තියෙනවා කියලා. එකක් තමයි ඔයාලට පැහැදිලි කරා එකක් සංසක්ති. එහෙම නැත්නම් එකට සම්බන්ධ වෙලා තියෙන. එහෙම නැත්නම් අසක්ති. ඒ කියන්නේ මොකද එන්නේ? එකිනෙක අතර පරතරය තියෙන ඒවා. එතකොට එහෙනම් මේ විදිහට වර්ණාවලි කොටස ඔයාලට පැහැදිලි කරන්න ගත්තට පස්සේ මේකෙදි මම ඉස්සල්ලාම ඔයාලට පැහැදිලි කරුවේ මේක එක සන්තතික. ඒ කියන්නේ එකින් එක සම්බන්ධ වෙලා තියෙන සන්තතික කියනවා දෙන්නකො. සන්තති කොටස. අනිත් එක ගත්තාම අසන්තති කොටස. තික අසන්තතික කියලා පැහැදිලි කරා. සන්තතික වර්ණාවලියක් ගත්තම මම ඔයාලට පැහැදිලි කරා වීඩියෝ එකේදීම ඒකේ ආලෝකයෙන් ඔක්කොම එකිනෙක හා සම්බන්ධ වෙලා තියෙනවා. එකිනෙක හා සම්බන්ධ වෙලා තියෙනවා නම් මේකට ගත්තොත් කියලාද සංසක්ති වර්ණාවලියක් කියලා. වර්ණාවලිය අතර යම් යම් පරතර තියෙනවා නම් ඒකත් මොකක් කියලාද ආසක්ති වර්ණාවලිය කියලා ගත්තා. මේ ආසක්ති වර්ණාවලිය ඊට පස්සේ ඔයාලට පැහැදිලි කරා අවස්ථා දෙකක් තියෙනවා කියලා. එකක් ගත්තා අවශෝෂණ විමෝචන කියලා පැහැදිලි කරා. ඒකෙත් මෙතන දැන් පැහැදිලි කරන්න ගන්නේ සුවිශේෂීම කොටසක්. මේ කොටස තමයි මොකද්ද? හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේදී මට හම්බ වෙනවා වර්ණාවලිය අවස්ථා කිහිපයක් හම්බ වෙනවා. එකක් තමයි මෙන්න මේ පාරජම්බුර සීමාව තුල දකින්නාම මම ඔයාලට චුට්ටක් ස්ක්‍රීන්ෂොට් එකක් දැන්නම්කො චුට්ටක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක. ගෲප් වල දැම්මත් එක්ක ඔක. හරිද? ඔක දැම්මත් එක්ක ඊට පස්සේ මේකේ ස්ක්‍රීන්ෂොට් එක දැම්මට ගොඩක් ඉන්නවා මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එක ඔකේ හරි ගස්සලා ගන්න. මේකේ මේ කොටස් ටික චුට්ටක් කොහොම ඉන්න. මෙන්න මේ ස්ක්‍රීන්ෂොට් එකේ චුට්ටක් බලන්න.
මෙන්න මේ ස්කෑන් ෂෙයාර් එකේ ඔයාලට තියෙනවා බලන්න ලයිමාන් ශ්‍රේණිය දුෂ්‍ය කොටස ඊට පස්සේ පාෂන් වාම කියන කොටස. හරිද? ඒකෙදි බලන්න ලයිමාන් ශ්‍රේණිය කියන එක බලන්න ඔයාලට තියෙනවා ආලෝක කිරණ එන්නේ කොහින්නම් කොහාටද කියන චුට්ටක් බලා ගන්න. ආලෝක කිරණ ටික එන්නේ ලයිමාන් ශ්‍රේණියේ බලන්න 6 වෙනි මේ ස්කෑන් ෂෙයාර් එකේ බලන්න 6 වෙනි ශක්ති මට්ටමේ ඉඳන් එකට එනවා. 5 ඉඳන් එකට එන එක. 4 ඉඳන් එකට එන එක. 3 ඉඳන් එකට. මේ තමයි ලයිමාන් ශ්‍රේණිය. ලයිමාන් ශ්‍රේණිය මට හම්බෙන්නේ මොන සීමාව තුලද? පාරජම්බුරු සීමාව තුල කියලා මම ඔයාලට දා පැහැදිලි කරා ගිය සතියේ. ඊට පස්සේ ඔයාලට බලන්න මෙන්න දුෂ්‍ය කලාපය තුල හොඳට බලන්න මේ ඊතරත් එක්ක දුෂ්‍ය කලාපය තුල ආලෝක කිරණ එන්නේ 6 වෙනි ශක්ති මට්ටමේ ඉඳන් 2කට 5 ඉඳන් 2ට 4 ඉඳන් 2ට 3 ඉඳන් 2ට මෙන්න මේ දෙකේ සීමාව තමයි ඔයාලා ලකුණු කරලා තියෙන්නේ බාම ශ්‍රේණිය තුල. බාම ශ්‍රේණිය මට හම්බෙන්නේ මොන කලාපය තුලද? දුෂ්‍ය කලාපය තුල. ඊට පස්සේ පාෂණ ශ්‍රේණිය දකින්න හම්බ වෙනවා. පාෂණ ශ්‍රේණිය දකින්න හම්බෙන්නේ මට අදෝරක්ත කලාපය තුල. ඒකෙදි වෙන්නේ 6 ඉඳන් 3ට. ඊට පස්සේ ෆොන්ට් එක ඊට පස්සේ මෙන්න මේ ශ්‍රේණිය ඔක්කොම හරිද? මේකේ ලකුණු කරලා තියෙනවා බ්‍රැකට් එක ෆොන්ට් එක. එතකොට මේ බ්‍රැකට් ශ්‍රේණිය දකින්න හම්බෙන්නේ කොහෙන්ද? 6 ඉඳන් 4ට. ෆොන්ට් එක දකින්න හම්බ වෙනවා 4ට. හරිද? එතකොට මේ පාෂන් බ්‍රැකට් ෆොන්ට් මේ තුනම දකින්න හම්බ වෙන්නේ මොන කලාපය තුලද? අදෝරක්ත කලාපය තුල. එතකොට එනම් බාම ශ්‍රේණිය දුෂ්‍ය කලාපය තුල, ලයිමාන් ශ්‍රේණිය පාරජම්බුරු සීමාව තුල. මෙන්න මේ විදිහ තමයි එහෙනම් අපිට මේ වර්ණාවලි කොටස පැහැදිලි කරන්න හම්බුනේ. එතකොට එහෙනම් මේ පාරජම්බුරු සීමාව තුල මට හම්බෙන්නේ එහෙනම් ලයිමාන් ශ්‍රේණිය දුෂ්‍ය ආලෝකය තුල මට දකින්න හම්බෙන්නේ බාම ශ්‍රේණිය අදෝරක්ත සීමාව තුළ ශ්‍රේණි තුනක් මට දකින්න හම්බ වෙනවා. මෙන්න මේ ශ්‍රේණි තුන. එකක් ගත්ත හැකි බ්‍රැකට් එක, අනිත් එක ෆොන්ට් කියන ශ්‍රේණිය, අනිත් එක ගත්ත හැකි තව එකක් ඕකේ තුලා තියෙනවා පාෂන් ශ්‍රේණිය. මෙතනින් මම ගන්නම්. එතකොට එහෙනම් පාෂන් බ්‍රැකට් ෆොන්ට් කියන මෙන්න මේ ශ්‍රේණි තුල දකින්න හම්බ වෙන මොන කලාපය තුලද එහෙනම් අදෝරක්ත සීමාව තුල තමයි දකින්න හම්බෙන්නේ. අදෝරක්ත සීමාව තුල දුෂ්‍ය කලාපය තුල දකින්න හම්බ වෙනවා බාම ශ්‍රේණිය, පාරජම්බුරු සීමාව තුල ලයිමාන් ශ්‍රේණිය දකින්න හම්බ වෙනවා. මෙන්න මේ සෙට් එක තමයි ඔයාට ගිය සතියේ පැහැදිලි කරලා ඒක ආධාර කරන වීඩියෝ එක ගෲප් වලට යොමු කරලා තියෙන්නේ. හැබැයි ඔයාලගේ පන්තියේ ගෲප් එක නෙමෙයි දාලා තියෙන රෙකෝඩින් එක නෙමෙයි නිට්ටම ළමයින්ට කරපු රෙකෝඩින් එක. මොකද ඒක පැහැදිලිව ලස්සන තිබ්බ නිසා තමයි මම ඒක ගෲප් එකට ඇඩ් කරේ. සෙනසුරාදා ඔන්ලයින් ක්ලාස් එකට ඉරිදා ඔන්ලයින් ක්ලාස් එකට සහභාගී වෙන්න බැරි වෙච්ච කට්ටියට රෙකෝඩින් එක දිනවා. අද ක්ලාස් එකේ රෙකෝඩින් එක මම හෙට අනිත් වෙනකොට ගෲප් එකට යොමු කිරීමේ හැකියාව තියෙනවා. හරිද? හරි. එහෙනම් ඔය ටික තමයි අපි ගිය සතියේ පැහැදිලි කරලා අවසන් කරගත්තේ. හරිද? එතකොට එහෙනම් දැනගන්න කාරණාව තමයි පාරජම්බුරු සීමාව තුළ ලයිමාන් ශ්‍රේණිය තියෙනවා. දුෂ්‍ය ආලෝකය තුළ තියෙනවා බාම ශ්‍රේණිය. අදෝරක්ත එකේ තියෙනවා පාෂන් බ්‍රැකට් ෆොන්ට් කියන ශ්‍රේණි තුනම දකින්න හම්බ වෙනවා කියලා ඔයාලට පැහැදිලි කිරීම කරා. හරිද? ඔය ටික තමයි එහෙනම් ප්‍රධාන වශයෙන්ම ශ්‍රේණිය ගැන වර්ණාවලියේ අදාළ එක් ශ්‍රේණිය ගැන පැහැදිලි කරන්න තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න එහෙනම් වර්ණාවලි වර්ග දෙකක් තියෙනවා. සාන්තනික සහ අසාන්තනික. එකින් එකට කිරණ සම්බන්ධ නම් සාන්තනිකයි. යම් පරතරයක් තියෙනවා නම් මේක අසාන්තනික කියලා කිව්වා. අසාන්තනික එක ආකාර දෙකක් තියෙනවා කියලා ඔයාලට පැහැදිලි කරා. එකක් අවශෝෂණ, අනිත් එක විමෝචන කියලා පැහැදිලි කරා. ඒකෙන් ගත්ත කවුද එහෙනම් හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය තමයි අපි පැහැදිලි කරන්න ගත්තේ. ඒකෙන් මට හම්බුණා මොන සීමාව තුලද? පාරජම්බුරු සීමාව තුල ලයිමාන් ශ්‍රේණිය දකින්න හම්බ වෙනවා. ඒකේ ඉලෙක්ට්‍රෝන වැටෙන්නේ කොහොම ඉහළ ශක්ති මට්ටම වලින් ඉඳන් කිලි ශක්ති මට්ටමටද? පළවෙනි ශක්ති මට්ටමට. ඉහළ ශක්ති මට්ටම වලින් ඉඳන් දෙවෙනි ශක්ති මට්ටම වලට වැටෙනවා නම් ඒ බාම ශ්‍රේණිය මොන කලාපය තුලද? දුෂ්‍ය කලාපය තුල තමයි මේක දකින්න හම්බ වෙන්නේ. ඒ වගේම අදෝරක්ත කලාපය තුල තවත් ශ්‍රේණි තුනක් දකින්න හම්බ වෙනවා. පාෂන් බ්‍රැකට් සහ ෆොන්ට් කියලා පැහැදිලි කිරීම කරා. හරිද? ඔන්න ඔතනින් අපි ගිය සතියේ වැඩකට්ටිය ගැන අවසන් කරගත්තා. දිනේ දාලා අද ලියා ගන්න මාතෘකාව.
වර්ණාවලියක මාතෘකාවක් වර්ණාවලියක ශ්‍රේණි වලට අදාළ රේඛාවන්ගේ ශක්තිය ගණනය කිරීම රේඛාවන්ගේ ශක්තිය ගණනය කිරීම ශක්තිය ගණනය කිරීම ලියපු තර ලකුණක් දාලා ඕනෑම වර්ණාවලියක වර්ණාවල ශ්‍රේණිය කිලොත් කමන්නේ ඕනෑම වර්ණාවල ශ්‍රේණියක පළමු රේඛාව ලෙස සලකනු ලබන්නේ ඒ ශක්තිය අඩුම රේඛාවයි හරි චුට්ටක් අහන්න කතාව මේ පොඩි ගැටලුවක් තියෙනවා මොකද හේතුව මේ ඔයාලගේ ඔතෙන්ට දෙන්න තියෙනවා මේ නිබන්ධන දෙකක් හරිද මේ තියෙන්නේ එකක් හරිද විභාග ප්‍රශ්න කෙටි ප්‍රශ්න කියන එක මේ තියෙන 2029 ගේ කෙටි ප්‍රශ්න එක ඊට පස්සේ මේකේ දෙවෙනි කොටස තියෙනවා මෙන්න මේ කොටස විභාග රචනා ප්‍රශ්න කොටස තියෙනවා මේකේ වර්ණාවලිය සකස් කරන විදිය ගැන තමයි මේක පැහැදිලි කරන්න තියෙන්නේ ටිකක් ලොකු විස්තරයක් මේකේ තියෙනවා කරන්න ප්‍රශ්න තියෙන ටියුට් එක දී ගන්න විදිහක් නැහැ ඔයාලට. මොකද සංචල සීමා මොමෙන්ට් එක වේ. ඔයාලගේ ප්‍රදේශ වල එන්න බැරි ගැටලුව තමයි තියෙන්නේ. හරිද? බලමු චුට්ටක් මොකක් හරි විකල්පයක් දානවා ඔයාලා ටියුට් එක ලැබෙන සැලැස්සුවා නම් අපිට ප්‍රශ්න කොටස ගණන් ගන්න පුළුවන්. මොකද හේතුව දැන් අපි නිට්ටඹුවේ ළමයින්ට දවස් දෙකක් කරනවා පන්තිය. මීරිකම ළමයින්ට දවස් දෙකක් කරනවා. දවස් දෙකක් කොට ඒගොල්ලන්ට ඉරිද තමයි දාලා තියෙන්නේ ප්‍රශ්න පත්‍ර කොටස. ප්‍රශ්න පත්‍ර කියන්නේ ප්‍රශ්නට උත්තර ලියන දවස. ඒගොල්ලන්ගේ අඟහරුවාදයි මීන්දුව ළමයින්ට තියෙන අනිත් එක සිකුරාදයි තියෙන්නේ අඟහරුවාදයි සිකුරාදයි ඒගොල්ලන්ට තියෙදි පන්තිය ඔයාලගේ පන්තිය තියෙන්නේ බ්‍රහස්පතින්දට හරිද දාලා වෙලක් තමයි මම මේ කොටස කරගෙන ආවේ කරන් ඇවිල්ලා ඊට පස්සේ මේ ප්‍රශ්න වලට උත්තර ලියන සාකච්ඡා කරන කොටස ලෑස්ති කරලා තියෙන්නේ ඉරිදට තමයි දාලා තියෙන්නේ දැන් තියෙන ප්‍රශ්නය ඔයාලා නිබන්ධනය සපය ගන්න විදිහක් නැහැ මේ මොකද කිසිම දැන කියන්න බෑ සංචල සීමාවලදී පොඩි ප්‍රශ්න වලට මුණ පානවා හරිද බලමු ඉදිරියේ කොහොම හරි නිවාඩුවක් හරි මොකක් හරි chance එකක් ආවොත් මම ටක් ගාලා ගෙවල් වලට අවිලම දීලා යන්නම් ගිය පාර වගේ හරිද ඒ නිසා ගෙවල් වලට දීලා ගියා නම් ලේසි එතකොට මේ කොටස ගානට මට කරන් යන්න පුළුවන් හරි දැන් කමක් නැහැ මෙහෙම ගමු හරිද මේ කොටස පටන් ගන්නදිම කියන්න තියෙන මෙච්චරයි මේ කොටස ඔයාලගේ අතේ ටියුට් එක තිබ්බනම් තේරෙයි 1982 ඉඳලා 82 ඉඳන් මේ දක්වා A level paper එකේ අනිවාර්යෙන් එන කොටසක් එක්ක විභවගතය රචනාමය කොටසක් එහෙම නැත්නම් ඉරි ගහන ප්‍රශ්න වලින් කොටසක් හරිද මේ ටියුට් එක අතේ තියෙනවා නම් ටක් ගාලා බලා ගන්න පුළුවන් මම කියන්නේ මේ ඇත්තක්ද බොරුවක්ද කියලා ඒ නිසා අද මේ පටන් ගන්න දෙන සුවිශේෂීම පැත්තක් හරිද අපි මේ සයිවර් වල හැම සෙට් එකක් නේ අද හරිද සයිවර් නැහැ විනෝදයේ යාළුවෝ නැහැ ඉතින් ඒවා කීප දෙනෙක් නැහැ හරිද
ඒ නිසා මේ කවිෂ ඉන්නව නේද? කවිෂ හරි එක්ක ඕෆ් කරලා බුදිද්දන්නෙත් නැහැ. හරිද? කොහොම හරි මේ මේකේ රෙකෝඩින් එක දාලා තියෙන්නේ ඔයාලට පුළුවන් වෙලාවක බලා ගන්න කියලා. හොඳට අහගන්න අද මේ පටන් ගන්න මේ ප්‍රවිෂ්ඨ වෙන තැන සුවිශේෂීම තැන. නැත්තම් මේක තේරෙන්නේ නැහැ. ඔයා මේකේ බලා ගන්න මෙන්න මේක. හරිද? ශක්ති මට්ටම් ටික මෙතනින් අදින්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හොඳට අහගන්න මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බත් Taman ප්‍රශ්න තිබ්බනම් අහන්න. මොකද ඔයාගේ රූපෙ පේන්නේ නැහැනේ. ඒ නිසා මොනවා හරි ප්‍රශ්නයක් තිබුණා මම කතා කරන සර් ඔක තේරෙන්නේ ආයෙ පාරක් කියලා දෙන්න කියලා. තේරුණා වගේ අඳුරු බින්දි වගේ ඉන්න එපා. මොකද හේතුව මේ කොටස් ටික ආයෙ පන්ති පටන් ගත්තට පස්සේ මම දිගටම කරගෙන යනවා. ආයෙ මේව කරන්න මට වෙලාවක් ඉන්නේ නැති වෙයි. ඒ නිසා හොඳට මේ කොටස අහගන්න. සමහර පන්ති වල ළමයි හාර ප්‍රශ්න අහනවා. පන්ති වෙලත් අපිට මොකද විනාඩි 10ක් 15ක් යනකම් මෙතන යන්න බෑ ළමයිගේ ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් ඒ නිසා ටිකක් වැදගත් වෙන කොටසක් තමයි මේක තියෙන්නේ. හරිද? ඒ නිසා හැම එක්කෙනාම මම අහන්න මොනවා හරි කොටසක් නොතේරෙනවා නම් හරිද? මේකේ තියෙන ශක්ති මට්ටම් ගන්න. හරිද? මෙතන n සමානයි 1යි n සමානයි 2යි n සමානයි 3යි n සමානයි 4යි n සමානයි 5යි n සමානයි 6යි. ශක්ති මට්ටම් අතර පරතරයක් තියෙනවා. හරිද? ඉහළ ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි, පහළ ශක්ති මට්ටම් වල ශක්තිය අඩුයි. එතකොට එහෙනම් ඔයාට එක රේඛාවක් ඇඳලා තියෙනවා ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් පල්ලෙහා එකට. එතකොට මේක නම් කරනවා A1 කියලා. ඊට පස්සේ මෙතන ඉඳන් එහා නම් තියෙන්නේ. ඊළඟ රේඛාව මෙතන නම් ගන්න මේව. මේකත් ඇගේ A2 කියලා. ඒ අරන් තියෙන්නේ 5 ඉඳලා. ඊට පස්සේ A3 ඊට පස්සේ A4 A5 මේ විදිහට එන මොකදලා තියෙන්නේ ඔන්න ශ්‍රේණිය ලකුණු කරලා තියෙනවා. හරිද? මේකේ බලන්න ඔයාලා හොඳට ඇස් දෙක අරලා ඉහළ ශ්‍රේණිය වල ඉඳන් පළවෙනි ශක්ති මට්ටමට තුන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේක තමයි මොන ශ්‍රේණියද? ලයිමාන් ශ්‍රේණිය මම කියන්නේ. ලයිමාන් ශ්‍රේණිය. ඊට පස්සේ ඔය එක මම දෙවෙනි ශ්‍රේණියත් මම ගන්නම්. හරිද? ඒකේ තියෙන්නේ ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් කීයද? 2ට එන්නේ. හරිද? හොඳට බලන්න මොකද්ද මේ ශ්‍රේණිය කියලා. ඉහළ ශක්ති මගේ දැන් ඇද වෙලා තියෙන්නේ අඩිවලක් නැති නිසා ඔයාලා හරියට කෙලින් ඇඳලා මේ ගන්න පුළුවන්. මේ තියෙන්නේ බාම ශ්‍රේණිය. මේක තියෙන මොන කොටස තුලද? මේ තියෙන්නේ බාම ශ්‍රේණිය. මේ බාම ශ්‍රේණිය මම දකින්නේ දුෂ්‍යාලෝකීය තුල. හරිද? එතකොට බලන්න ඉහළ ශක්ති මට්ටම් වල එක් ශක්ති මට්ටමක් තුන නතරුනට පස්සේ ශ්‍රේණිය වෙනස් විදිය ලයිමාන් දකින්න හම්බ වෙනවා, බාම දකින්න හම්බ වෙනවා. ලයිමාන් දකින්න හම්බෙන්නේ ඔයාලට මම කිව්වා පාරජාපුර සීමාව තුල කිව්වා. බාම දකින්න හම්බෙන්නේ දුෂ්‍ය සීමාව තුල කියලා කිව්වා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේකේ පළවෙනි රේඛාවේ ශක්තිය අඩුයි කියලා. එතකොට පළවෙනි රේඛාවේ ශක්තිය අඩුයි කියලා කිව්වා. හරි. ඕක තමයි ඔයාලට මාතෘකාව දුන්නේ. ඕනෑම ශ්‍රේණියක පළවෙනි රේඛාව තමයි මේ දක්වලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඒකේ ශක්තිය මොන මට්ටමකද තියෙනවද? අඩු මට්ටමක තියෙනවා කියලා කිව්වා. මේක මම දාන්නේ අනිත් පැත්තට. මෙන්න බලන්න පළවෙනි රේඛාව. පළවෙනි රේඛාව දකින්න හම්බෙන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ ඉඳන් එකට. දෙවෙනි රේඛාව දකින්න හම්බෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ ඉඳන් එකට. ඊළඟට හතරවෙනි ශක්ති මට්ටමේ ඉඳන් එකට එනවා නම් ඒක තුන්වෙනි රේඛාව. ඊළඟ පස්වෙනි ශක්ති මට්ටමේ ඉඳලා එකට එනවා නම් ඒක හතරවෙනි රේඛාව. ඒ වගේම හයවෙනි ශක්ති මට්ටමේ ඉඳන් එකට එනවා නම් මේක පස්වෙනි රේඛාව. එතකොට මම ඔයාලට කිව්වා ඒ එකේ තමයි ශක්තිය අඩුයි කාට සාපේක්ෂවද A2කට වඩා. තේරෙනවද? එතකොට A2 කියලා කියන්නේ දෙවෙනි රේඛාව. දෙවෙනි රේඛාව එන්නේ කොහේනද? 3 ඉඳන් 1ට. එයාගේ ශක්තිය වැඩි කියලා කිව්වා. හරි. ලියමු තොර ලකුණක් දාලා ඉවරලා. ලියමු. ඉලෙක්ට්‍රෝන
මේ ආකාරයට ඉහළ ශක්ති මට්ටම් වල සිට මේ ආකාරයට ඉහළ ශක්ති මට්ටම් වල සිට පහළ ශක්ති මට්ටම් වලට පැමිණීමේදී පහළ ශක්ති මට්ටම් වලට පැමිණීමේදී ඒවායේ ශක්තිය අගයන් පහත ආකාරයට ඉදිරිපත් කළ හැකිය. හරි මෙන්න බලන්න ඊළඟ කොටස. ඔයාලට හම්බ වෙනවා EA1 කියලා. හොඳට බලන්න මේ කියන කතාව. මොකද්ද මේ EA1 කියලා කියන්නේ? මෙන්න මේ පළවෙනි රේඛාවේ තියෙන ශක්තිය. ඒ පළවෙනි රේඛාවේ තියෙන ශක්තිය ඔයාලට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? E2 රින E1 ගත්ත හැටි. මොකද්ද මේ E කියලා කියන්නේ හොඳට බලන්න. එක තැනක් කරේ වුන් කියොත් මේක තේරෙන්නේ නැහැ. E කියලා කියන්නේ ශක්තිය. කාගේද? මේ ශක්ති මට්ටම ඉඳන් පල්ලෙහාට යනකොට තියෙන ශක්තිය. කාගේද මේ E1 කියලා කියන්නේ මේ පළවෙනි රේඛාවේ තියෙන ශක්තිය. E2 කියලා කියන්නේ කාගේද? දෙවෙනි රේඛාවේ ශක්තිය. එතකොට එහෙනම් EA1 කියලා කියන්නේ මොකක්ද එහෙනම්? EA1 කියලා කියන්නේ මෙන්න මේ පළවෙනි රේඛාව තුල ගබඩා වෙලා තියෙන ශක්තිය. ඒක හොයන්න පුළුවන් කාගෙන්ද? E2 රින E1. ඒ කියන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ දෙවෙනි ශක්තියෙන් දෙවෙනි රේඛාවේ ශක්තියෙන් පළවෙනි රේඛාවේ ශක්තිය අඩු කරොත් ඔයාලට හම්බ වෙනවා EA1. ඒ කියන්නේ මේ පළවෙනි රේඛාවේ ශක්තිය. එතනවද? එතකොට එහෙනම් ආයෙ තේරුම් ගන්න එහෙනම් EA1 කියලා කියන්නේ මේ EA1 කියලා කියන්නේ පළවෙනි ශක්තිය. මෙන්න මේ රේඛාවේ ශක්තිය. එතකොට මේ ශක්ති මට්ටමේ ශක්තිය හොයාගන්න පුළුවන් ඔයාලට කොහොමද? දෙවෙනි ශක්ති මට්ටමේ ඉඳන් එන එක. දෙවෙනි රේඛාවෙන් පළවෙනි රේඛාවේ ශක්තිය අඩු කරා නම් මෙන්න ඒක ශක්තිය ගන්න පුළුවන්. හරිද? එතකොට එහෙනම් මේ දක්වලා තියෙන එහෙනම් මේ වගේ ශක්ති වෙනසක් තමයි දක්වලා තියෙන්නේ. හරිද කතාව? හරියට S දෙක ගාලා බලාගත්තොත් ඔයාලට මේක තේරෙනවා මොකද්ද මේ කියලා දෙන්නේ කියලා. හරිද? EA1 කියලා දක්වලා තියෙන්නේ නම් මෙන්න මේ අවස්ථාව. හරිද? හරි. ඒ වගේම ඊට පස්සේ ශක්ති විකිරණයේ තරංග ආයාමයේ සහ සංඛ්‍යාතයේ පොඩ්ඩක් බලා ගන්න කතාව. මේකෙදි ඔයාලට මෙන්න මෙහෙම දෙයක් පැහැදිලි කරා. E සමානයි h nu කියලා මම ඔයාලට පැහැදිලි කරා. මොකද්ද මේ nu කියලා කියන්නේ? සංඛ්‍යාතය. ඔයාට මේ nu කියන සංඛ්‍යාතය මෙන්න මෙහෙම උක්ත කරගන්න පුළුවන්. nu සමානයි e බෙදීම h කියලා ගන්න හැටි. හරිද? මේකෙන් ඔයා මේ ගත්තේ මොකද්ද? සංඛ්‍යාතය. ඒ කියන්නේ විකිරණයේ සංඛ්‍යාතය. ඒ වගේම ඔයාට තව සිද්ධියක් තියෙනවා මෙතන පහසුවෙන් කරගන්න පුළුවන් දෙයක්. ඔයාට සමීකරණයක් තියෙනවා මෙන්න මෙහෙම එකක් මතක ඇති. ඒක ගත්තේ අපි තරංග ආයාමය හා සම්බන්ධ කරලා ගත්තානේ. c සමානයි nu lambda කියලා ඔයාට ගත්තා. හරිද? c සමානයි nu lambda කියලා ඔකෙන් අදහස් කරේ ඔයාගේ පොඩ්ඩක් අහගන්න කතාව. මෙන්න මේ c කියලා කියන්නේ ප්‍රවේගය. nu කියලා කියන්නේ සංඛ්‍යාතය, lambda කියලා කියන්නේ මොකක්ද එහෙනම්? මේකේ තියෙනා වූ මොකද්ද? තරංග ආයාමය. මම මේකේ nu උක්ත කරගන්නවා c බෙදීම lambda වලින්. එතකොට මොකද වෙන්නේ? nu ඉතු වෙනවා. ඊට පස්සේ ඕන මේකෙන් ගත්ත සංඛ්‍යාතය. ඊට පස්සේ e සමානයි h nu එකේ මම nu වෙනකොට දානවා c බෙදීම lambda. එතකොට e සමානයි h c බෙදීම lambda කියලා මෙන්න මේ වගේ සමීකරණය වෙනස් වෙනවා. ඊට පස්සේ ඕනනම් ඔයාලට පුළුවන් මොකක් කරගන්නද? මේකේ lambda උක්ත කරගන්න පුළුවන්. lambda සමානයි hc යට
E. එතකොට මේකෙන් ගන්න පුළුවන් මෙන්න එක අවස්ථාවක් මොකක්ද මේ තරංග ආයාමයේ සම්බන්ධ කරලා මෙතනින් ගන්න පුළුවන් මොකක් සම්බන්ධ කරලාද සංඛ්‍යාතය සම්බන්ධ කරපු අවස්ථාව. බලන්න එහෙනම් සංඛ්‍යාතයයි අනිත් එක මොකක්ද එහෙනම් තරංග ආයාමයේ සම්බන්ධ කරපු අවස්ථාව තමයි මේ දක්වලා තියෙන්නේ. හරිද කතා? හරි. ලියමු එහෙනම් කර ලකුණක් දාලා. ලයිමාන් ශ්‍රේණියේ ලයිමාන් ශ්‍රේණියේ A1 රේඛාවේ ශක්තිය A1 මෙන්න මෙතන තියෙනවා. A1 රේඛාවේ ශක්තිය A1 රේඛාවේ ශක්තිය පහත් දක්වා ඇති ආකාරයට ගණනය කළ හැකියි. ගණන E1 සමානයි E2 රින E1. E1 සමානයි E2 රින E1. ලියන්න ඊළඟ තරුව එම රේඛාවට අදාළ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේ පිටවන ශක්ති විකිරණයේ තරංග ආයාමය සහ සංඛ්‍යාතය පහත ආකාරයට ලබා ගත හැකිය. හරි. හැම එක්කෙනාම පෑන පැන්සල මේසුලින් තියාගත්තා බලාගත්ත මේ පැත්තේ. හරිද? ඉස්සල්ලා මම මේක පැහැදිලි කරා නොතේරුණාම බලා ගන්න. මෙන්න බලන්න E1 කියලා කියන්නේ මෙන්න මේ පළවෙනි රේඛාවේ ශක්තිය. ඒ ගන්න පුළුවන් E2 රින E1 දෙවෙනි රේඛාවේ ශක්තියෙන් පළවෙනි රේඛාවේ ශක්තිය අඩු කරා නම් මේ අතර තියෙන ශක්ති වෙනස ගන්න පුළුවන්. දැන් හරිනේ කතාව. ඊට පස්සේ ඔයාලට සමීකරණ දුන්න මීට කලින් ගණන් හදනකොට E සමානයි කවුරු කියලාද h nu කියලා ඉදිරිපත් කරා. හරිද? මෙතන nu කියලා කියන්නේ සංඛ්‍යාතය. මම සංඛ්‍යාතය උක්ත කරගන්නවා මෙන්න මෙහෙම. E බෙදීම h කියලා ගත්තා. මේ සමාන ලකුණ තියෙනවා. E බෙදීම h කියලා ගත්තා. හරිද? ඊට පස්සේ මට ඕනනම් පුළුවන් මේ E වෙනුවට දාන්න පුළුවන් මම ගන්න පළවෙනි රේඛාවේ ශක්තියනේ E2 රින E1. එහෙනම්
new සමානයි e2 රින e1 බෙදීම කවුද කියන h කියලා ගන්න පුළුවන්. ඒ වගේ මේකෙන් ගත්තම මොකද මේ ගත්තේ සංඛ්‍යාතය. මට ඊට පස්සේ ගන්න ඕනේ තරංග ආයාමය. ඒත් මම මේකෙම ගන්නවා. e සමානයි h nu කියලා. e සමානයි h nu. හැබැයි මම මේකට ගන්නවා c සමානයි nu lambda කියලා ගන්නවා. හරිද? ඒකේ මම උක්ත කර ගන්නවා කවුද? nu උක්ත කරනවා c බෙදීම lambda. එතකොට මෙතන දානවා මම e සමානයි hc යට lambda කියලා ගන්නවා. hc යට lambda. ඊට පස්සේ කර වැඩේ මම මේකෙන් උක්ත කර ගන්නවා කවුද එහෙනම් lambda උක්ත කර ගන්නවා. lambda සමානයි hc යට කවුද e කියලා ගත්තේ. මෙතනත් e ගත්තේ පළල රේඛාවේ ශක්තිය හොයන්න lambda සමානයි hc ඒ ගත්තේ e2 ඍණ e1 කියලා ගත්තා. මෙන්න බලන්න අවස්ථා දෙක. හොඳට බලන්න අවස්ථා දෙක. මේකෙන් ගත්තේ මොකද්ද? තරංග ආයාමය ගත්තා. සංඛ්‍යාතය ගත්තා. මෙතනින් ගත්ත මොකද්ද? තරංග ආයාමය. බලන්න හොඳට තේරෙන්න ඕනේ මේනකොට. E සමාන h nu කියන එක මොකද්ද? ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාඥයා මැක්ස් ප්ලාන්ක්. ප්ලාන්ක් තෝ මොකද්ද? ශක්තිය අරන් යන්නේ මෙන්න මේ විදිහට කියලා. එතකොට එහෙනම් මේ සමීකරණය E සමාන h nu කියලා කිව්වා. h වලින් ඉදිරිපත් කරේ මොකද්ද? ප්ලාන්ක් නියතය. nu වලින් ඉදිරිපත් කරා සංඛ්‍යාතය. ඊට පස්සේ අපි O level වල ගත්ත v සමානයි f lambda කියලා. v වලින් ඉදිරිපත් කරේ වේගය lambda කියලා කියන තරංග ආයාමය f කියන අයින් කරලා nu කියලා සංකේතය ගත්තා. මේකේ සංඛ්‍යාතය උක්ත කරත්තා c බෙදීම lambda කියලා. ඒ නිසා nu වලට ආදේශ කරන කවුද? c බෙදීම lambda. ඊට පස්සේ කර වැඩේ මම මෙතන lambda සමානයි hc යට e කියලා මම ගත්තේ මෙන්න මේ රේඛාවේ ශක්තිය. හරිද? මේ දෙක අතර ශක්ති වෙනස. එහෙනම් ශක්ති වෙනස ගන්න පුළුවන් e2 ඍණ කවුද එහෙනම් e1. e2 ඍණ e1 වලින් ඉදිරිපත් කරා. ඔයා මේ ඊට පාඩ පැහැදිලි දාතර ඔක්කොම ටික ලියලා ගන්න මේ තරංග ආයාමයේ මේ තමයි සංඛ්‍යාතය. ඩක්කර් පටන් ගන්න. මොකක් අය තේරුම් නැත්නම් අහන්න ඕනේ. ප්‍රමෝදි ගීතිකා මොනවද තේරුම් නැත්නම් අහන්න ඕනේ. ශානි විනෝද්‍ය අහන්න ඕනේ. මේ ළමයිත් ඒ වගේ තමයි තේරුණා වගේ ඉන්නේ හැම එක්කෙනෙක්වත්. මේ කොටු දෙක දෙනාම ගණ්ඩක් ගාලා. එකක සංඛ්‍යාතය අනිත් එකේ තරංග ආයාමය. හරි ඊයන් ඊට පස්සේ තව ලකුණක් දාලා ඉවරලා මේ ආකාරයට විකිරණයක
තරංග ආයාමය සහ සංඛ්‍යාතය තරංග ආයාමය සහ සංඛ්‍යාතය ලබාගත හැකි අතර ලබාගත හැකි අතර ඒ දෙක සහ ඒ එක අතර ඒ දෙක සහ ඒ එක අතර ශක්ති වෙනස පහත ආකාරයට ලබා ගැනීමට හැකිය. පහත ආකාරයට ලබාගත හැකිය. හරි. බලා ගන්න මෙන්න මෙහෙමයි. හරිද? දෙවෙනි රේඛාවේ සහ පළවෙනි රේඛාවේ අතර ශක්ති වෙනස ගන්නවා ඩෙල්ටා E කියලා. හරිද? එතකොට අපි ඉස්සල්ලා ගත්තේ මොකක්ද? මේ එක එක තරංග ආයාමයයි සංඛ්‍යාතයයි ගත්තා. හරිද? දැන් ගන්න හදන එකාගේද දෙවෙනි රේඛාවේ ශක්තිය පළවෙනි රේඛාවේ අතර ශක්ති වෙනස. මට මේකේ ලියන්න පුළුවන් ඩෙල්ටා E සමානයි බලන්න දෙවෙනි රේඛාව කොහෙන්ද කොහාටද එන්නේ කියලා. දෙවෙනි රේඛාව එන්නේ කොහෙන්ද කොහාටද? මෙන්න දෙවෙනි රේඛාව. මෙන්න පළවෙනි එක එන්නේ කොහෙන්ද? 3 ඉඳන් 1ට. එහෙනම් ගන්න හැකි E3 ඍණ E1 අඩු කිරීම. හරිද? එතකොට පළවෙනි රේඛාව වෙන්නේ කොහෙන්ද කොහාටද? E2 ඍණ E1. මෙන්න බලන්න පළවෙනි රේඛාව. පළවෙනි රේඛාව වෙන්නේ E2 ඍණ E1. එහෙනම් E2 ඍණ E1 තමයි කිව්වේ රේඛාව වෙන්නේද? දෙවෙනි පළවෙනි රේඛාව වෙන්නේ. හොඳට වැස්ත කරලා බලන්න. එතකොට එහෙනම් ඩෙල්ටා E වල දෙවෙනි රේඛාව හම්බුනේ කාගේද? මේ තාම්මන් ලයිමාන් ශ්‍රේණියේ ඉන්නේ. ලයිමාන් ශ්‍රේණියේ දෙවෙනි රේඛාව හම්බුනේ කොහෙන්ද කොහාටද? තුන්වෙනි ශක්ති මට්ටමේ ඉඳන් කියන එකද පළවෙනි එකට එක. එතකොට දෙවෙනි රේඛාව හම්බුනේ කොහෙන්ද කොහාටද? දෙකේ ඉඳන් එකට. හරිද? එතකොට එහෙනම් EA1 හම්බුනේ දෙකේ ඉඳන් එකට. EA2 හම්බුනේ තුනේ ඉඳන් එකට. ඊට පස්සේ බලුවා මට මේ ටික සුළු කරලා ගත්ත හැකි ඩෙල්ටා E සමානයි E3 ඍණ E2 කියලා ගත්ත හැකි. බලන්න ඇයි ඇතුලේ ඔක්කොම මේ E1 මොකක් වෙනවද? සුළු වෙලා යනවා. හරි. දාගන්න ගන්න මේ අවස්ථාවට. උතර බලාගන්න මේ එන්නේ කොහොම සිද්ධාන්තනේ කරුණ කියලා. හරියට දාගන්න. හරි. ඊට පස්සේ මම යනවා මේ ගත්තේ කාට දාලවද? ලයිමාන් ශ්‍රේණිය. ඒකනේ ඒකේ A කියලා දැක්ුවේ මේ රේඛා ඔක්කොම A වලට සම්බන්ධයි. ඒ නිසා මම ගත්තේ මොකද්ද? ලයිමාන් ශ්‍රේණිය. එහා පැත්තේ තියෙන්නේ මොකද්ද? බාමා ශ්‍රේණිය.
බාහ්ම ශ්‍රේණියේ තියෙන මොන කලාපය තුලද? දුෂ්‍ය කලාපය තුල. එතකොට එහෙනම් බාහ්ම ශ්‍රේණිය ගත්ත හැකි B3 සහ B2ට අදාළව. ලියන්න එපා. B3 හා B2 රේඛාවන්ට අදාළව. හරිද? එතකොට එහෙනම් බලන්න B3 කොහෙන්ද කොහාටද එන්නේ? B3 එන්නේ හොඳට බලන්න කොහෙන්ද කොහාටද? B3 මේක මම දාන සංකේත ටික මේක B1 B2 B3 B4 හරිද? බලන්න B3 රේඛාව කොහෙන්ද කොහාටද එන්නේ? B3 රේඛාව එන්නේ ඔයාලට හොඳට බලන්න පස්වෙනි ශක්ති මට්ටමේ ඉඳන්. මෙන්න මේක තමයි B3. පහේ ඉඳන් දෙකට එනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි රේඛාව එන්නේ 4 ඉඳන් දෙකට. එහෙනම් මම ගන්නවා එහෙනම් ඒකේ ශක්ති වෙනස ඩෙල්ටා E සමානයි. හොඳට බලන්න මොකද කියනවා තියෙන්නේ කියලා. EB3 අඩු කිරීම EB2 හරිද? මෙන්න බලන්න ඩෙල්ටා වෙනස. හරිද? ඊට පස්සේ මේකේ ශක්ති වෙනස ගන්න පුළුවන් බලන්න ඩෙල්ටා E B3 රේඛාව හම්බෙන්නේ E පහරින E2. ඇයි මේ තුන්වෙනි රේඛාව වෙන්නේ කොහෙන්ද? පස්වෙනි ශක්ති මට්ටමේ ඉඳලා. ඊට පස්සේ ඒකෙන් අඩු කරන්න B2 ඉන්නේ කොහෙන්ද? 4 ඉඳන් ඉන්නේ. හරිද? එතකොට ගත්ත හැකි නම් E4 රින E2. ඇයි E2 කියලා කියන්නේ? දෙවෙනි ශක්ති මට්ටමේ ඔක්කොම ඒවා පයිත වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ ගත්ත හැකි මේකේ ඩෙල්ටා E අගය. ඩෙල්ටා E අගය සමානයි මේ E2 කැපිලා යනවා. එහෙනම් E5 රින E4. හොඳට බලන්න මේව ආවේ කොහෙන්ද කියලා. දාගන්න ටක්ක රතු පාට පෑයෙන් ආපු ටික. මේ රතු පාට පෑයෙන් ආපු ටක් ගාලා දාගන්න. පොඩයි මෙතන මේක කියලා වාක්‍ය කියවෙන්නේ අපි. හරිද? ලියමු කර ලකුණක් දාලා බාහ්ම ශ්‍රේණියට අදාළව මෙන්න මේකෙන් පස්සේ බාහ්ම ශ්‍රේණියට අදාළව B3 හා B2 අතර B3 හා B2 රේඛා අතර B3 හා B2 රේඛා අතර B3 හා B2 රේඛා අතර ශක්ති වෙනස පහත ආකාරයට දැක්විය හැක. හරි. දාන්න ටක් ගාලා මෙන්න මේක ඩෙල්ටා E. එතකොට තුන්වෙනි රේඛාව ශක්තිය ඊට පස්සේ දෙවෙනි රේඛාව ශක්තිය අඩු කරන්න තුන්වෙනි රේඛාව වෙන්නේ B3 තුන්වෙනි රේඛාව වෙන්නේ පස්වෙනි ශක්ති මට්ටමේ ඉඳන් මෙන්න තුන්වෙනි රේඛාව
පස්වෙනි ශක්ති මට්ටමේ ඉඳන් දෙකට. එතකොට එහෙනම් බලන්න පස්වෙනි ශක්ති මට්ටමේ ඉඳන් දෙකට එන්නේ. ඊට පස්සේ B2 රේඛාව. B2 රේඛාව වෙන්නේ හතරවෙනි ශක්ති මට්ටමේ ඉඳන් කොහාටද දෙකට. හරිද? හතරවෙනි ශක්ති මට්ටමෙන් දෙකට දෙක කැපිලා යනවා. එහෙනම් E5 ඍණ E4 කියලා එනවා ශක්ති වෙනස. දාගන්න ටක් ගාලා රතු පාට පැයෙන් දාලා සීමාව. හරි ඊට පස්සේ ලියමු තරු ලකුණක් දාලා මම හිතනවා මේ කොටස් ටික තේරෙන්නේ නැති කියලා. මේ කොටස් ටික තේරෙන්නේ නැති කියලා හිතනවා. ලියමු තරු ලකුණක් දාලා මේ අණුව A4 හා A3 මෙන්න බලන්න A4 හා A3 A4 සහ A3 A4 සහ A3 A4 මෙන්න මෙහෙම තුන අතර ශක්ති වෙනසකට සමාන ශක්ති වෙනසක් ඇති රේඛා යුගලය පහත ආකාරයට දැක්විය හැක. හරි බලාගෙන යන්න. බලන්න හොඳට S2 කරලා බලන්න මෙතෙක් දුර ආපු එකේ. මෙතෙක් දුර ආපු එකේ හොඳම හරිය S2 කරලා බලන්න. බලන්න අහලා තියෙන්නේ A4 සහ A3. මෙන්න බලන්න A4 එන්නේ කොහෙන්ද කාටද? පස්වෙනි ශක්ති මට්ටමේ ඉඳන් එකට එන්නේ. තුන්වෙනි එක එන්නේ කොහෙද? හතරවෙනි ශක්ති මට්ටමේ ඉඳන් එකට එන්නේ. එතකොට මේ දෙකේ ශක්තිය
මේ පස්වෙනි එකේ ඉඳගෙන එකයි හතරේ කියලා එකේ ශක්තිය සමාන වෙන්නේ කාටද කියලා අහනවා. ඒක ඔයාලට පෙන්වන්න පුළුවන් පස්වෙනි රේඛාව පටන් ගන්නවා වාම ශ්‍රේණිය තුනේ රේඛාව. බලන්න මේ මෙන්න මෙතනින්. මෙන්න මාර පස්වෙනි ශක්ති මට්ටම පස්වෙනි ශක්ති මට්ටම. එතකොට B3 හරි. අනිත් එක කවුද එහෙනම් B2. B2 පටන් ගන්න හතරේ ශක්ති මට්ටමේ. දැක්කද? එතකොට නම් මෙයන් අහලා තියෙන්නේ A4යි A3යි. A4යි A3යි. දැක්කද? A4යි A3යි. එතකොට පටන් ගන්න තියෙන්නේ වාම ශ්‍රේණිය කොහෙද එහෙනම් B3 B2. ඒ වගේ මේක ඊළඟ ශ්‍රේණියට අපි යන්න පුළුවන්. මම නිල් පාට මේෙන් දක්වන පාෂන් ශ්‍රේණිය. මේකේ පාෂන් එකේ එන්නේ කොහෙන්ද පහටද? මෙන්න පාෂන් එකනේ. වෙන්නේ දන්නේ ඔයාලගේ. ඉත ඇත්තනේ. මෙන්න පාෂන් එක. හරිද? වාම එතකොට මේ තියෙන්නේ කවුද එහෙනම්? මේක හතරවෙනි එක. ඒ කියන්නේ C1 C2 C3. හරිද? එතකොට බලන්න මේකෙත් එහෙනම් ඉන්නේ පස්වෙනි ශක්ති මට්ටමේ. මේ කියනවා කවුද එහෙනම්? B3. මේ කියනවා කවුද එහෙනම්? C2. දැක්කද? C2. ඊට පස්සේ හතරවෙනි ශක්ති මට්ටමේ ඉඳන් පල්ලෙහාට යනවා. මෙන්න 4. මේ 4. මේක හැරියන කවුද? A3. මේක හැරියන කවුද? B2. මෙන්න B2. මේක හැරියන කවුද? C1. එහෙනම් A3 A4 සහ A3 A4 සහ A3 අතර ශක්ති වෙන සමාන වෙනවා කාටද? B3 හා B2ට ඊට පස්සේ C2 සහ C1ටත්. එතකොට මේක කොහෙද එහෙනම්? මේක වාම ශ්‍රේණියට අදාළව. මේ වාම ශ්‍රේණියට අදාළව මේකත් ඇයි කාට අදාළව එහෙනම්? පාෂණ ශ්‍රේණියට අදාළව. මේක පාෂණට අදාළව, මේක වාමයට අදාළව. මෙතන අහලා තියෙන්නේ කාට අදාළවද මේ? ලයිමාන්ට අදාළව. ලයිමාන්ට අදාළව. ලයිමාන්ගේ 4යි 3යි. මෙන්න බලන්න 4යි 3යි. එන්නේ කොහෙන්ද? 5 ඉඳන් සහ 4 ඉඳන්. එතකොට එහෙනම් වාමගේ B3යි B2යි ඉන්නේ. ඒත් කොහෙද? මෙන්න B3 හරිද? මෙන්න B2. ඒ වගේම ලයිමාන් ගෙනා කොහෙද? C2 අනිත් එක C1 එනවා. හරි. ලියමු උතර ලකුණක් දාලා වෙලා. මේ අනුව A4 සහ A3 A4 හා A3 A4 හා A3 පවතින ශක්ති වෙනසට සමාන ශක්ති වෙනසක් ඇති රේඛා යුගල වාම ශ්‍රේණියෙන් හා පාෂණ ශ්‍රේණියෙන් ලබාගත හැකිය. ඒවායේ රේඛා ලෙස අදාගන්නට අර B3 හා B2 වාම ශ්‍රේණිය C1 හා C2 පාෂණ ශ්‍රේණියක දාගන්න. හොඳට බලන්න ඇස් දෙක අරලා කොහෙන්ද මේව එන්නේ කියලා.
ඔය ගීතිකාල ගීතිකයි ප්‍රමෝදී ගිය සතියේක බලන්න බලනවා රෙකෝඩින් එක දාලා තියෙනවා ගෲප් එකට. ඒක බලලා මේකත් මම හෙන්නන්නේ දාන්න රෙකෝඩින් එක. මේ කතා කරන රෙකෝඩින් එක දාන්න ඒකත් බලන්න. මේ හරියට ටිකක් අමාරු කොටස ඔයක් යන්නේ. හැකි වෙච්ච ගමන් ටක් ගාලා ගෙවල් වලට ගෙනත් දෙන්න ටියුට් එක කොහොමද කියලා. කවදා හරියට දන්නේ නැහැ ක්ලාසස් අපේ. හරි ලියමු දැන් ලකුණක් දාලා වෙලා. මෙහි ශක්ති වෙනස දැන් ලකුණ දාලා මේ ශක්ති වෙනස පහත් ආකාරයට ඉදිරිපත් කර හැක. හරි මේ රේඛාව තමයි දක්වලා තියෙන්නේ කවුද? ශක්තිය ඇසුරෙන්. මේකේ ශක්ති වෙනස, මේකේ ශක්ති වෙනස, මේකේ ශක්ති වෙනස. මේ තියෙන සමානත්වය. හරි බලන්න එතකොට එහෙනම් ලයිමාන් ශ්‍රේණියේ ශක්තිය වැඩිම රේඛාව තියෙන්නේ 6 ඉඳන් කොහොම එකද එකට එන පස්වෙනි රේඛාව 6 ඉඳන් එකට එන පස්වෙනි රේඛාව තමයි ශක්තිය වැඩිම ශක්තිය අඩුම රේඛාව තමයි දෙකේ ඉඳන් එකට එන මොන ශ්‍රේණියද පළවෙනි රේඛාව පළවෙනි රේඛාවේ තමයි ශක්තිය අඩුම වැඩිම ශක්තිය තියෙන්නේ කොහේ ඉඳන් කොහටද 6 ඉඳන් කියන එකද එකට එන එකේ තමයි ශක්තිය වැඩිම තියෙන්නේ. එහෙනම් වාමෝ ශ්‍රේණියේ වැඩිම ශක්තිය තියෙන්නේ එහෙනම් 6 ඉඳන් කියන එකද දෙකට එන එක. අඩුම ශක්තිය තියෙන්නේ 3 ඉඳන් දෙකට එන එකේ තමයි අඩුම ශක්තිය තියෙන්නේ. ලියමු කර ලකුණක් දාලා. එසේම ලයිමාන් ශ්‍රේණියෙහි එසේම ලයිමාන් ශ්‍රේණියේ වැඩිම ශක්ති රේඛාව වැඩිම ශක්ති රේඛාව මෙන්න මෙහා 5යි A එතන A5 වන අතර අනන්තයේ සිට යම් රේඛාවක්
වන අතර අනන්තයේ සිට යම් රේඛාවක් අනන්තයේ සිට යම් රේඛාවක් අනන්තයේ සිට යම් රේඛාවක් පළවෙනි ශක්ති මට්ටමට පැමිණේ නම් පළමු ශක්ති මට්ටමට පැමිණේ නම් එහි ශක්තිය උපරිම වේ. එහි ශක්තිය උපරිම වේ. ඒ කියන්නේ කොහොමද? දැන් මෙතන ඉන්නේ 6 වෙනි ශක්ති මට්ටමේ ඉඳන් ඉන්න එකට. එයාගේ තමයි ශක්තිය වැඩි. මම කියනවා අනන්තයේ තියෙන රේඛාවක්. මේ අනන්තයේ තියෙන රේඛාවක් එකට එනවා නම් අනිවාර්යයෙන්ම එයාගේ ශක්තිය මොනවා වීමක් වෙනවද? වැඩිවීමක් සිදු වෙනවාමයි. ආයෙ කතා කරන්න දෙයක් නැහැ. හරිද? හරි. ඊට පස්සේ ලියමුතර ලකුණක් දාලා ඉවරලා මාතුකාවක් ඉවත් කවන්නේ. ඔන්න මාතුකා ලියමුකෝ දෙයියන් කෙලිය මොනවද කියන්නද? ශක්ති මට්ටම් ටික වාට දෙනවා. ඒ අසුරෙන් වර්ණාවල ටික ලියන්න ලෑස්ති වෙන්න. එහෙනම් ශක්ති මට්ටම් ටික වාට දෙනවා වර්ණාවලින්. හොඳට එක්කෙනෙක් කරලා ලෙෆ්ට් වෙන්න එපා. මෙහෙම අහගෙන ඉන්න. අනිවාර්යයෙන්ම විවහාරන කොටසක්. ඒ කියන්නේ ශක්ති මට්ටම දෙනවා. මේ වගේ ශක්ති මට්ටම දෙනවා. ඒකෙන් ඔයාගේ අහනවා වර්ණාවලිය තනිය ලියන්න. ඒ කියන්නේ ශක්ති මට්ටම ගැන අවබෝධයක් නැත්නම් වර්ණාවලිය ලියන්න බෑමයි. අය කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා ශක්ති මට්ටම දීලා වර්ණාවලිය ලියන්න. ලියමු එහෙනම් ලස්සන මාතෘකාවක් හොඳ සිවිල්ලින් මනා සංයමයෙන් යුතුව අහගෙන ඉන්න. ලෙෆ්ට් හෑන්ඩ් පා එක්කෙනෙක්වත් යන මාතෘකාව විමෝචන වර්ණාවලියේ මාතෘකාවක් විමෝචන වර්ණාවලියේ ශක්ති මට්ටම් රූප සරහන ශක්ති මට්ටම් රූප සරහනේ ශක්ති මට්ටම් රූප සරහනේ ශක්ති මට්ටම් රූප සරහනේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීමට අදාළ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීමට අදාළ වර්ණාවලිය ඇඳීම අදාළ වර්ණාවලිය ඇඳීම හරි චුට්ටක් අහන්න කතාව මේ තියෙන්නේ ශක්ති මට්ටම් හරිද මේ ශක්ති මට්ටම් රූප සටහන ඔයා ගාව කියනවා නම් ඔයා අනිවාර්යයෙන්ම වර්ණාව සටහන අඳින්න පුළුවන්කම තියෙනෝනේ හැබැයි වර්ණාවේ රූප සටහන රඳාපවතිනවා සාධක කීපයක් මත එකක් තමයි ඔයාලට මතකයි පටන් ගත්තී මම කිව්වා විකිරණයක සංඛ්‍යාතය හොයන්නේ කොහොමද විකිරණයක තරංග ආයාමය හොයන්නේ කොහොමද කියලා අන්න ඒ ඇසුරෙන් තමයි මෙන්න මේකේ වර්ණාවලිය අඳින්න යන්නේ මේ තියෙන ශක්ති සටහන හොඳට අහන්න මේ තියෙන ශක්ති සටහන මේකෙන් වර්ණාවලිය අඳින්න යන්නේ ලියමුතර ලකුණක් දාලා බලලා මේදී ශක්ති මට්ටම් රූප සටහනේ මේදී ශක්ති මට්ටම් රූප සටහනේ මෙහිදී ශක්ති මට්ටම් රූප සටහනේ ශක්ති මට්ටම් රූප සටහනේ
ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී පිටවන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී පිටවන ශක්ති විකිරණයේ සංඛ්‍යාතය හෝ තරංග ආයාමය වර්ණාවලිය මත ලකුණු කරයි. එසේම වර්ණාවලියේ එක් දිශාවකට තරංග ආයාමය සහ ශක්තිය එක් දිශාවකට කොටගෙන තරංග ආයාම සංඛ්‍යාතය හෝ ශක්තිය හා ශක්තිය එක් දිශාවකට සංඛ්‍යාතය සහ ශක්තිය වැඩිවීම හඳුනාගත හැකිය. ඊළඟ තරුව සර් ඔව් ආන්න ශානි සංඛ්‍යාතය හා ශක්තිය මොකක්ද ඊළඟට? වැඩිවීමක් සිදු වේ. ශක්තිය වැඩිවීමක් සිදු වේ. ඊළඟට ශක්ති මට්ටම් රූප සරණේ මෙන්න මේක ඊළඟ තරුව ශක්ති මට්ටම් රූප සරණේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය සිදුවන විට ඊට ආධාර රේඛාවක් වර්ණාවලිය මත ඇති විය යුතුය. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේ වගේ
එක ඉලෙක්ට්‍රෝනයක් ඉහළ ශක්ති මට්ටමේ ඉඳන් පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ? වර්ණාවලියේ එක රේඛාවක් අඳින්නට ඕනේ. වර්ණාවලියේ එක රේඛාවක් අඳින්න ඕනේ. ඉහළ ශක්ති මට්ටමේ ඉඳන් එකක් ආවන. දැන් මෙතන තියෙනවා 1 2 3 4 5යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පහක් ආවා. රේඛා කීයක් තියෙනවද? වර්ණාවලියේ පහක් තියෙනවනේ. මේකේ නම් රේඛා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එහෙනම් මේකේ රේඛා කීයක් තියෙනවද? 3ක් තියෙන්නට ඕනේ. ඉලෙක්ට්‍රෝන 3ක් ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් ආවනම් රේඛා 3ක් තියෙන්න ඕනේ. ඒ වගේමයි ඊළඟ කාරණාව තමයි රේඛා අතර දැන් වර්ණාවලියක් අපි අඳින්නේ මෙන්න මෙහෙම. ලොකු දෙයක් නෙමෙයි මෙන්න මෙහෙම වර්ණාවලියක් අපි අඳින්නේ. හරි දැන් සමහරව දැකලා ඇති සමහර තැන්වල මෙන්න මෙහෙම රේඛා ලං වෙලා තියෙනවා. මෙන්න තව එකක්. හරිද? මෙන්න මේ රේඛා ලං වෙන්න හේතුව තමයි ඒකේ ශක්තිය මොකද වෙලා තියෙන්නේ? ශක්තිය වැඩි. ශක්තිය වැඩි වෙන්න මොකද වෙලා තියෙන්නේ? ශක්ති මට්ටම් ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් මෙන්න මේ ඉහළ ශක්ති මට්ටම් වල එනවා නම් මොකද වෙලා තියෙන්නේ? රේඛා ලං වෙලා පිළිලා තියෙන්නේ. හරිද? එතකොට ශක්ති මට්ටමෙන් පහළට යන්න මොකද වෙන්නේ? පරතරය මොනවා වීමක් වෙනවද? වැඩිවීමක් වෙනවා. ඊම ඊළඟ කරුව. ශක්ති මට්ටම් රූප සරහනේ පොඩ ඉන්න ශක්තිය වැඩි වන දෙසට ඊළඟ කරුව. ශක්තිය වැඩි වන දෙසට ශක්තිය වැඩි වන දෙසට වර්ණාවලිය රේඛා අතර පරතරය අඩු විය යුතුය. වර්ණාවලියේ රේඛා අතර පරතරය අඩු විය යුතුය. රේඛා අතර පරතරය අඩු විය යුතුය. ඊළඟ කරුව මෙන්න බලන්න මේ එක වර්ණාවලියක් කියලා වඩ මම කිව්වා මෙන්න තවත් වර්ණාවලියක්. වර්ණාවලි දෙක අතර මොකක්ද තියෙනවද? විශාල පරතරයක් තියෙනව නැත්නම් මේක කරලා හඳුනා ගන්න බෑ. මේ එක වර්ණාවලියක් මේ එකක් මේ තවත් එකක්. එහෙනම් මේ දෙක අතර පරතරයක් තියෙන්න ඕන. ඊළඟ ඊළඟ කරුව වර්ණාවලි ශ්‍රේණි දෙකක් ඇඳීමේදී ඒවායේ රේඛාවල පරතරය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඊළඟට චූටි අනුමාතෘකාවක්. ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නේ. ලියන්න පුංචි අනුමාතෘකාවක්. ශක්ති මට්ටම් ඇසුරෙන් වර්ණාවලිය ඇඳීම.
ශක්ති මට්ටම් ඇසුරෙන් වර්ණාවලිය ඇඳීම ශක්ති මට්ටම් ඇසුරෙන් වර්ණාවලිය ඇඳීම ශක්ති මට්ටම් ඇසුරෙන් වර්ණාවලිය ඇඳීම හරි පළවෙනි ප්‍රශ්නේ මම මෙතන කරන්න එහා පැත්තේ වර්ණාවලිය දෙන්න ඒක ලේසි හැමෝටම ඊට මම පෙන්නන්න පොඩි වෙනසකුත් එක්ක හැම එකකම බලන්න කොහොමද මේ දීලා තියෙන්නේ කියලා මෙන්න පළවෙනි ශක්ති මට්ටම් රූප සරණ n සමානයි 5යි n සමානයි 4යි n සමානයි 3යි n සමානයි 1යි ඊට පොඩ්ඩක් මම මේක අඳලා ඉවර කරනවා හොඳට බලන්න මොකක්ද මම මේ ඇදලා තියෙන්නේ කියලා. බලන්න A1 කියලා කියන්නේ පහළ ශක්ති මට්ටම. A2 කියලා කියන්නේ ඉහළ ශක්ති මට්ටම. එතන මාන B1 කියලා කියන්නේ පහළ ශක්ති මට්ටම. අර අපි n දෙකේ කොයි පැත්ත මේ අනිත් පැත්ත ඇදලා තියෙන්නේ. හැබැයි මේකේ මේ ඇදලා තියෙන ශක්ති සටහන. හැබැයි මේකෙන් මම අඳින්න කියනවා වර්ණාවලි සටහන. වර්ණාවලි සටහන අඳිනකොට පොඩ්ඩක් බලන්න මේ පැත්ත. වර්ණාවලි සටහන අඳිනකොට මේ වගේ රේඛා දෙක හොඳට බලන්න. තනියෙන් කොට දාගන්න යන අවස්ථාවක් හරිද? මෙන්න වර්ණාවලි සටහන අඳිනකොට ඊට පස්සේ ඉස්සල්ලාම අඳිනවා A1 සහ A2 A2 A1 මෙන්න මේ රේඛා දෙක ඇඳේ. ඊට පස්සේ බලන්න B සෙට් එක අඳිනවා B3 හොඳට බලන්න B3 එහි මේ B3 කියලා කියන්නේ ඉහළ ඉඳන් ශක්තිය වැඩි. ඊට චුට්ටක් ළඟින් අඳින්න කවුද? B2. හැබැයි ඊට චුට්ටක් ඈතින් අඳින්න B1. ඇයි හේතුව? බලන්න B3 තමයි උඩ ඉඳන් මේක පේනව නේද? උඩ ඉඳන් යනකොට ශක්තිය වැඩි. එතන B3 ශක්තිය වැඩි, B2 ඊට චුට්ටක් ශක්තිය අඩුයි. D1 ඊට වඩා ඈතින් ඇදලා තියෙනවා. පේනවද මේ අවස්ථාව? මෙතන B3 මෙතන B2 ඊට පස්සේ C සෙට් එක අඳින්නේ මෙහෙමයි. මෙතන අඳිනවා C4. මෙන්න බලන්න C4 එන්නේ කොහෙන්ද? 5 ඉඳන් එන්නේ C4. ඊට වඩා චුට්ටක් අඩුයි. C3. ඊට චුට්ටක් වැඩි. C2. ඊට පොඩ්ඩක් වැඩි. C1. නැත්තම් මේ පරතර විතර ලොක් කරලා මට දාන්න පුළුවන් වුණා මෙන්න. එයා පැත්ත සාපේක්ෂව මදිමුකෝ. මෙන්න C2 මෙන්න C1. හොඳට බලන්න අවස්ථාව මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. එතකොට බලන්න ඇයි සර් මේ C3 C4 ළඟින් අදින්න හේතුව? බාහන C3 C4 එන්නේ කොහෙන්ද? උඩ ඉඳන්. ඒ වල ශක්තිය වැඩි. ඒ නිසා C3 C4 ළඟින් කියනවා B2 B3 B2 B3 ළඟින් අදිනවා. ඇයි හේතුව? ඉහළ ඉඳන් ශක්තිය වැඩි. ඒ නිසා
මේක අපි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම නම් කිරීමකුත් කරනවා. මෙතන දානවා ඉසෙට් කියලා. හරිද? ඉසෙට් කියලා කියන්නේ අවසාන එක කියලා හඳුන්වන්න. මේක දානවා ඉසෙට් මේක ඉසෙට් y. ඊළඟ මෙතන ගන්නවා ඉසෙට් y x කියලා දානවා. බලන්න මේ පරතන දෙක කොහොමද ආවේ කියලා. හරිද? මේ තියෙන්නේ x හරිද? මේක y මේක z. අර නිකම් හඳුන්වා දෙන තමයි මේ z එකක් දාලා දෙන්නේ. මේ දෙක අතර පරතරය මේ ශ්‍රේණිය. මේකේ මේ z එකයි y එකයි. දැන් මෙතන තවත් ශ්‍රේණියක් ආවා නම් මෙතන ඊළඟ අක්ෂරය දානවා. දැක්කද අවස්ථාව? හරි. එතකොට එහෙනම් මේ තියෙන්නේ z මෙතනත් z මෙතනත් z මෙතන y. දැන් මෙතන තව කොටසක් නැති නිසා මෙතන y ගත්තා. ඒ නිසා මෙතන y ගත්තා. තව කොටසක් ආපු නිසා මෙතන x කියලා ගත්තා. හරිද? දාගන්න මෙතන c2 C2 මෙයා C1 මෙයා C4 මෙයා C3 දාගන්න ටක අවස්ථාවේ මේ ශ්‍රේණිය ඇදලා හරියට මේ බඳ ගන්න මොහොමද පේන්නේ නැත්නම් කතා කරලා අහන්න මේ කියන ශක්ති මට්ටම් සටහන පේන්නේ නැත්නම් මම අහන්න පොත් කරේ මම කියලා දෙන්නම් තව එකක් කියලා දීලා ඊළඟට දෙකක් හෝම්වර්ක් කරන තනියෙන් අනින්න කියලා. ඉතින් අද වැඩ කටයුතු අවසන් කරනවා. ගීතිකා තේරුම් නැත්නම් නගලා අහන්න ප්‍රමෝදී sir ඔව් අහන්න. okay ඉස්සෙල්ලාම ඒව දන්නින්න ඕනේ එඩි එහෙන්නේ ශානි නිබ්බතරින් වයිද ශානි කෙඩි එහෙන්නේ ආයෙ පර ගහන්න. ආන්න ශානි අහන්න. හරියට බලලා අඳින්න තේරෙන්නේ නැත්නම් අහන්න. අපහැදිලි නම් ඒත් අහන්න.
හරිද? මෙතන අඳිනවට කල්පනාවෙන් මෙන්න මේක C1 කියලා කියන පළවෙනි රේඛාව. පළවෙනි රේඛාවේ ශක්තිය අඩුයි. ඇයි? මේකේ ළඟම ශක්ති මට්ටමේ ඉඳන් එන්නේ. ඒ නිසා තමයි පරතරය වැඩි වෙන්නේ. හරිද? ඊට පස්සේ C2 හැබැයි C4 වගේ වෙනකොට මොකද වෙන්නේ? ඉහළම ශක්ති මට්ටමේ ඉඳන් එන්නේ. ඉහළම ශක්ති මට්ටමේ ඉඳන් එන්නේ. ඒ නිසා පරතරය අඩුයි. ලියමු ඵලයන්තර ලකුණක් දාලා. ඉහත වර්ණාවලි සටහනේ ඉහත වර්ණාවලි සටහනේ ඉහත වර්ණාවලි සටහනේ ශක්තිය වැඩි රේඛා ශක්තිය වැඩි රේඛා 4-3-1 වශයෙන් ඒවායේ පරතරය අඩු මට්ටමක හඳුනාගත හැකිය. ඒවායේ පරතරය අඩු මට්ටමක හඳුනාගත හැකිය. හොඳට පිළිවෙලින් බලලා ඉන්න මේ ශක්ති මට්ටම් සටහන නෑ මේ වර්ණවල සටහන. එන්න යම් දෙවෙනි ප්‍රශ්නයට. හොඳ කල්පනාවෙන් අදින් දෙවෙනි එක. n සමානයි 5 n සමානයි 4 n සමානයි 3යි n සමානයි 2යි n සමානයි 1යි. x3 බලන්න උඩ මේක නම් නෙමෙයි අරන් තියෙන්නේ. x2 x1 y3 y2 y1 z2 හරි මේකේ බලන්න රේඛාව පටන් ගන්නේ 4ෙන් පටන් ගන්නෙ. හැබැයි මේකේ 5ෙන් පටන් ගන්න රේඛාව. හරිද? අපි එහෙනම් මේකට අදාළ කරන වර්ණාවලිය සකස් කරලා ගමු. ඉස්සෙල්ලාම මේ x set එක ගන්න පුළුවන්. මෙන්න බලන්න x3 x2 x1 ඊට පස්සේ බලන්න y3 y2 y1
Z2 Z1 මේක දාන්න පුළුවන් මේක Z කියලා දාන්න පුළුවන් මේක Z y කියලා දාන්න පුළුවන් මේක දාන්න පුළුවන් කල්පනාවෙන් yx කියලා පොඩ්ඩක් බලන්න සර් කොහොමද Z කෝ Z රේඛාව නැත්තේ බලන්න මෙතනින් මෙහා පටන් ගන්නෑ පහෙන් පටන් ගන්නෑ දැක්කද හතරෙන් පටන් ගන්නත් දැක්කද පස්සේ ශක්ති මට්ටම තිබ්බට ඉලෙක්ට්‍රෝන එන්නේ කොහෙන්ද කොහාටද පහේ ඉඳන් එන්නේ ඒ නිසා මෙතන දාන්න බෑ කවුද එහෙනම් Z එක දාන්න හැකියාවක් නැහැ Z එක නෑ මේකේ හරිද yx Z y දැක්කද අවස්ථාව හරි දාගන්න මෙන්න ශක්ති සටහන මේ වර්ණාවලි සටහන මේ තියෙන මේ ශක්ති සටහන අදාළ වර්ණාවලි සටහන ඔයාලට ටියුට් එක අතේ තිබ්බනම් ටට්ටක් ගාලා ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන්. බලන්න ටියුට් එක දිගට ගියහම නැකත් ලොකු ප්‍රශ්නයක්. තිබ්බනම් වැඩේ ගොඩ. හරිනේ? හරි. ඉමේසරේ හරියට බලන්න අත ගන්න. හරි ලියන්න පහදින් දක්වා ඇති වාක්‍යයක් හෝම්වර්ක් එකක් මම වර්ණාවලි සටහන් දෙකක් දෙන්න හදන්නේ පහදින් දක්වා ඇති වර්ණාවලි සටහන් වලට අදාළ වර්ණාවලි සටහනට අදාළ ශක්ති මට්ටම් සටහනට අදාළ ශක්ති මට්ටම් සටහන වලට අදාළ ශක්ති මට්ටම් සටහන වලට අදාළ ශක්ති මට්ටම් සටහන වලට අදාළ වර්ණාවලි නිර්මාණය කරන්න වර්ණාවලි නිර්මාණය කරන්න වර්ණාවලි නිර්මාණය කරන්න හරි එහෙනම් අහගන්න අදට වෙන කට්ටියක අපි අවසන් කරන්න ලෑස්ති කරන්නේ මම හෝම්වර්ක් 3ක් දෙන්නම් දෙක නෙමෙයි 3ක් දෙන්නම් මෙන්න මේ සටහන් 3ක් දෙන්නේ හරිද මේ සටහන් තුනට අදාළ මේ වර්ණාවලි ටික අඳින්නයි ඕනේ අමාරු දෙයක් නෙමෙයි මම හිතුවා මේ කාට තේරෙන්නේ කියලා මම බොහොම හිමින් අදගෙන ආවේ තේරෙන්න හැමෝටම එතකොට එහෙනම් වර්ණාවලි සටහන් ටික අඳින්න ශක්ති සටහන හොඳට අවබෝධ කරලා තියෙනවා ශක්ති සටහන පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් වර්ණාවලි සටහන අඳින එක මහලු කජ්ජක් එහෙම නෙමෙයි හරිද හරි එහෙනම් මම නතර කරනවා මේ ගමන්ම ගෲප් එකට දාන්නම් මම ශක්ති මට්ටම් සටහන් තුනක් තියෙනවා ඒ තුන ඇඳලා ඔය ගම දැන් මේකම දවස් ගොඩක් යන්නේ දැන් අපිට නම් මේක වර්තක කෑගාලා ඔළුවත් අමාරුයි හරිද ඔයාලට કોઈ දෙකක් බීලා පොඩි රිලැක්ස් එකක් කරනවා විනාඩි 10ක් 15ක ටක් ගාලා මේ ගම ඇඳලා ඉවර කරන්න මොකද්ද වර්ණාවලි සටහන මේ වර්ණාවලි සටහන ඇඳලා ඉවර කරන්න ශක්ති සටහන ඇඳලා වර්ණාවලි සටහන ගාගත්තා ඉතින් ඉවරයි පාඩම
හරිද? ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ උපශක්ති මට්ටම් ගැන ලබන බ්‍රහස්පතින්ද පැහැදිලි කරන්න. හරිද? ඒ නිසා හොඳම පැත්තක් තියෙන්නේ මට නිවාඩුවක් ලද සැනින් මම ඔබට නිබන්ධන ටික රැගෙන ඉන්නම් ගෙවල් වලට දීලාම යන්නම්. ඒක ලේසි ආයතනෙට මුකුත් නැහැ. ඊට පස්සේ අපි ඒක හරි ගස්සල වෙලා අපිට අග්ගාලා මෙතනින් එහා ටික කරගෙන යම්. මොකද කාලය ඉක්මනට යනවා. මං හිතන්නේ ඔයාලා ඉස්කෝල වල ලෑස්ති කරලා දේව ගන්නට පටන් ගන්න ඉදිරියේ ප්‍රතිපදාව වෙලා ප්‍රශ්න ගොඩක ඉන්නේ. හරි එහෙනම් අද අපි වැඩ කට්ටිය ගැන අවසන් කරනවා. පැය දෙකකට විතර ආසන්න අපි කාලයක් කරා මං හිතන්නේ වෙලාව 5:45යි. පැය මිනිත්තු 45ක් විතර අපි අදගෙන ආවා සාර්ථකව. හරි එහෙනම් අද අපි වැඩ කට්ටිය අවසන් කරමු. සිළු දනාට සුවදායක දවසක් වේවා. එහෙනම් ආයුබෝවන්.